අන්තිමට පුතේ දීලා තියෙන ගාන s සමානයි ut ධන භාගයයි at වර්ගය. මෙන්න මේ සූත්‍රයේ සිම්පල් ඒව උක්ත කරන්න කියලා දීලා ඇති. මේකේ අංකෙත් මට කියන්නකෝ 15ද? අංකය 16. හරි. මේ අංකය 16ලු. ඔන්න පුතේ සිම්පල් ඒව උක්ත කරගන්න ඕනේ. ඒ මෙතන ඉන්නේ. එහෙනම් මෙතන පුතේ ඒ වාරයක් භාගයයි at වර්ග මෙයා තනි පදයක්නේ. මෙතන ut පදයක් තියෙනවා. මෙන්න ut. ut ව මේ පැත්තට දාගන්න. එතකොට s ඍණ ut සමානයි භාගයයි at වර්ගය. මේ ut මේ පැත්තට දැම්ම ඍණ ut. මොකද ut ප්‍රමාණයක් එකතු වෙලා. ඒ නිසා මේ පැත්තට දැම්මා. දැන් ඔන්න දෙකෙන් බෙදලා තියෙනවා. එහෙනම් දෙපසම දෙකෙන් ගුණ කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ දෙක හරස් ගුණ කරගන්න ඕනේ. එක්ක මේ දෙක හරස්. ඔන්න මම හරස් ගුණ කළා දැම්මා දෙවරක් s ඍණ ut සමානයි at වර්ග. දෙවරක් s ඍණ ut සමානයි at වර්ගය. දැන් පුතේ දෙපසම t වර්ගයෙන් බෙදන්න. මේ පැත්තත් t වර්ගයෙන් මේ පැත්තත් t වර්ගයෙන්. t වර්ගයෙන් කැපිලා ගියා. ඔන්න a උක්ත වුණා. a ලියන්න මේ පැත්තේ. a සමානයි දෙවරක් s ඍණ ut බෙදීම t වර්ගය. ඔන්න 16 වෙනි ගානේ උත්තරය. කොහොමද මේ උත්තරේ තනියම ගත්ත ළමයි a සමාන දෙවරක් s ඍණ ut බෙදීම t වර්ග. හරි. 17 වෙනි ගානට මම දීලා ඇත්තේ මෙන්න මේක p සමානයි c වාරයක් එක ධන r බෙදීම 100 කියන සූත්‍රය ආරුක්ත කරන්න කියලා. හරි. මේකේ ඒව උක්ත කරන්න තිබුණේ මේකේ r. ඔන්න පුතේ හරි ලේසි. r ඉන්නේ වරහන් ඇතුලේ. මේ වරහන් ඇතුලට යන්න කලින් මේ වරහන් සම්පූර්ණ c ගෙන් ගුණ වෙලා. එහෙනම් ගුණ වෙච්ච c වයින් කරගන්න. ගුණ වෙච්ච c වයින් කරන්න පුතේ දෙපසම c ගෙන් බෙදෙන්න ඕන. මේ පැත්තත් c ගෙන් බෙදනවා. මේ පැත්තත් c ගෙන් බෙදනවා. එක ධන r බෙදීම 100 මෙයත් c වලින් බෙදනවා. ඒ කියන්නේ මෙහෙම c ගෙන් බෙදුවත් හරි. ගැටලුවක් නැහැ. කොහොමම ලියාගෙන මෙහෙම c වලින් එහෙම නැත්නම් මෙතනම c වලින් බෙදුවත් හරි. හරි. එහෙම නැත්නම් කොහොමම සම්පූර්ණ ඉරක් ගහලා බෙදීම c මේක එතකොට මෙන්න මෙහෙම ලියාගත්තා නම් හරි. p බෙදීම c කියලා. c ට c කැපිලා ගියා. p බෙදීම c සමානයි 1 ධන r බෙදීම 100. c ට c කැපිලා ගිහිල්ලා 1 ධන r බෙදීම 100යි. r උක්ත වෙන්න ඕනේ. r 100ෙන් බෙදිලා එකක් එකතු වෙලා මේ එක අයින් කරගමු. එක අයින් කරන ඍණ එක දානවා. ඒක තමයි අර අපි මේ එක මෙහෙට ගේනවා කරලා කරන්නේ. ඔන්න මේ එක මේ පැත්තට ගේන්නම්. මේ පැත්ත p බෙදීම c ධන එක මෙහෙට ආවා. ඍණ 1 සමානයි r බෙදීම 100යි. ධන 1 මෙහෙට ගෙනාවා. ඒ කියන්නේ ඍණ 1 දැම්මා. ඕන. දැන් පුතේ මේ 100ෙන් බෙදිලානේ. දෙපසම 100ෙන් ගුණ කරගන්න. දෙපසම 100ෙන් ගුණ කරගන්නවා කියන්නේ මේ 100 මෙහෙට හරස් ගුණ වෙනවා. ඔන්න එතකොට 100 ගුණ කිරීම වරහන් වැටෙන්න ඕන. p බෙදීම c ඍණ 1 සමානයි r. 100 හරස් ගුණ වුණා කියන මේකෙන් සම්පූර්ණයෙන් ගුණ වෙන්න ඕන. ඒතර වරහන් දාලා ගුණ කරන්න. ඔන්න r උක්ත වුණා. r සමානයි 100 වාරයක් p බෙදීම c ඍණ 1. කොහොමද මේ උත්තරය ගත්ත ළමයි?
මේක ගත්තලම නැත උස්සන්න. හරි 17ක් ඉවරයි 18 වෙනි ගාන 18 වෙනි ගාන එක බෙදීම v දන්න එක බෙදීම u සමානයි එක බෙදීම f මෙන්න මේක නම් පුතේ ටිකක් අමාරුයි හොඳට බලාගන්න මේක f උක්ත කරගන්න විදිය හරිද මේක ඉවරයිද මේක ඉක්මනින් ඉවර කළා දාන්න f උක්ත කරන්න ඕනේ f තියෙන්නේ ඉර යට ඉර උඩට ගන්න ඕනේ f සමානයි මේක හදන්න ක්‍රමයක් කියන්න බලන්න මේ ගාන හදන්න ක්‍රමයක් කටුකොලයක හදන්න බලන්න එක පරණ කොළ කෑල්ලක් කටුකොළ කෑල්ලක් අරගෙන f සමානයි උත්තරයක් ගන්න ඕන f සමානයි මොකක් හරි උත්තරයක් try එකක් දෙන්න try and try පරස්පරය පුතේ ගන්න නම් මෙතන පොදු හරයක් තියෙන්න ඕනි හරිද උඩයට මාරු කරන්න පුළුවන් දොහොම තියෙද්දි ඔක්කොම බෑ මෙතන මේ දෙන්න එකතු වෙන ඕනේ එතකොට මෙතන පොදු හරයක් අරගන්න සිද්ධ වෙනවා එහෙම නැතුව බෑ ඔන්න පුතේ මේ වෙලාවේදී අපිට මෙන්න මෙහෙම වැඩක් කරන්න සිද්ධ වෙනවා v ගේ u ගේ පොදු හරයක් ඕන මෙහෙම නැතුව මේ f උඩට ගන්න බෑ හරි හරස් ගුණිතයක්වත් දාගන්න බෑනේ කොහොම තියෙදි හරස් ගුණිතයක්වත් දාන්න බෑ මෙහෙට බෑ එහෙනම් මෙතන පුතේ අපිට ගන්න වෙනවා පොදු හරයක් vu නැත්නම් uv vu හරි uv හරි ඔන්න පොදු හරයක් ගත්තා vu හරිද පොදු හරයක් ගන්න සිද්ධ වෙනවා v ගේ u ගේ කූපෝගු vu දැන් බලන්න v මෙතෙන්ට එද්දි u ගෙන් ගුණ වෙලා එහෙනම් එකක් u ගෙන් එක් වරක් u එක් වරක් u එකයි u කියන්නේ u දන u මෙතන තිබ්බේ මෙතෙන්ට එද්දි v ගෙන් ගුණ වෙලා u v ගෙන් ගුණ වෙලා එන එකක් v ගෙන් එක් වරක් v සමානයි එක බෙදීමෙන් බලන්න ඔය පේලිය තේරුණාද බලන්න පොදු හරය vu පොදු හරය ගත්තු එක තේරුම් ළමයි අත උස්සන්න මෙතන පොදු හරයක් ලබා ගැනීම තේරුණා හරි ඔන්න දැන් පුතේ හරි ලේසි දැන් අපිට උඩයට මාරු කරගන්න පුළුවන් එහෙම නැත්නම් හරස් ගුණින් ගන්න මෙයා අරහෙට හරස් මෙයා මෙහෙට හරස් දැන් හරස් ගුණිතේ පුළුවන් හරස් ගුණිත දාන්න මෙහෙමනේ තියෙන්න ඕනි x බෙදීම a x බෙදීම y a බෙදීම b කොහොමද තියෙන්න ඕන මෙයා මෙහෙට හරස් ගුණ කරනවා මෙයා මෙහෙට හරස් ගුණ කරනවා හරි එතකොට ඔන්න ඔහොම පොදු හරය තියෙනවනේ මෙයා මෙහෙට හරස් දාමු මෙයා මෙහෙට හරස් දාමු ඔන්න f මෙහෙට ගුණ කරා හරස් එතකොට f මෙහෙට ගුණ වෙනකොට පුතේ f වාරයක් u ධන v f වාරයක් u ධන v ඇයි මේ u ධන v ගෙන්ම තමයි ගුණ වෙන්නේ vu එකෙන් ගුණ වුණාම vu ම තමයි vu වාරයක් එක vuමයි දැන් දෙපසම u ධන v ගෙන් බෙදන්න දැන් දෙපසම මොකද වෙන්න ඕනි දැන් පුතේ දෙපසම බෙදන්න u ධන v ගෙන් මේ පැත්තත් u ධන v එහා පැත්තත් u ධන v මේක මම uv කියලා හදා ගන්නම් vu කිව්වත් එකයි uv කිව්වත් එකයි ඒක ගැටුවක් නෑ දෙපසම u ධන v ගෙන් බෙදුවා ඕන්න f සමානයි uv බෙදීම u ධන v දැක්කද f සමානයි uv බෙදීම u ධන v කොහොමද මේ වැඩේ තේරුම් ළමයාට උස්සන්න මේක තේරුණා
තේරුණා නම් මෙන්න හදන්න ගන්න. ඕක තේරුණොත් විතරයි මේක හදාගන්න පුළුවන්. මොකද මේකත් ඒ වගේම තමයි. 19 වෙනි ගාන එක බෙදීම r සමානයි එක බෙදීම r1 ධන එක බෙදීම r2 සූත්‍රයේ r1 උක්ත වෙන්න ඕනේ. එක බෙදීම r සමානයි එක බෙදීම r1 ධන එක බෙදීම r2 සූත්‍රයේ r1 උක්ත වෙන්න ඕනේ. මේක තේරුණා නම් මේක හදන්න පුළුවන්. හරි මම පොඩි වෙලාවක් දෙන්නම් හදන්න. තනියම හදන්න. මේ පැත්තේ උක්ත කරගන්න කෙනා එක පැත්තෙම තිබුණා. අරක එහෙම නෑ. ටිකක් කල්පනා කරලා හදන්න ඕනි. මේ විදියට තිබ්බොත් මේ වැඩ ටික කරගන්න පුළුවන්. එහෙනම් මේක මේ විදියට හදාගන්නත් ඕන. ඊට පස්සේ තමයි මේ විදියට. මේක මේ විදියට හදාගෙන ඊට පස්සේ මෙහෙම එන්න. පොඩ්ඩක් හරි ගස්ස ගන්න ඕන. උක්ත කරන කෙනා එක පැත්තකට එන විදියට. උක්ත කරන්නේ මෙයා නම් එයා එක පැත්තකට එන විදියට හදාගන්න. ඊට පස්සේ තමයි මේ වැඩ ටික කරන්නේ. නෑ පොඩි ඉඟියක් දීලා තියෙන්නේ. උක්ත කරන කෙනා මෙහෙම එක පැත්තකට එන විදියට හදාගන්න. එකයට. ඊට පස්සේ මේ වැඩ ටික කරගෙන ගිහින් උක්ත කරන්න. උක්ත කරපු ළමයි අත උස්සන්න. වැඩේ කරපු ළමයි අත උස්සන්න. හදපු ළමයි ඉන්නවද? අත උස්සන්න. බලන්න පුතේ අපිට උක්ත කරගන්න ඕන කෙනා මේ විදියට තිබුණා. එක පැත්තක තිබුණා. ඔය වැඩ ටික ඔහොම්මම මේ පැත්තේ කරගන්න පුළුවන් නේ. එහෙනම් උක්ත කරගන්න ඕන කෙනා R1 මෙයාව. මෙයා මේ පැත්තේ තනි වෙන විදියට මෙයා මේ පැත්තේ ඔහොමම තනි වෙන විදියට මෙයාම මෙහෙට දාන්න. එතකොට ධන එක බෙදීම R2 මම මේ පැත්තට ගියනවා. ධනනේ ධන කෙනෙක් මෙහෙට එනවා ඍණ. ඔන්න එක බෙදීම R ඍණ එක බෙදීම R2 සමානයි එක බෙදීම R1. ඔන්න දැන් මේ විදියයි. වෙනස ධන මෙතනට ඍණ ඇවිල්ලා. කො බලන්න පළවෙනි පේළිය මේ විදිහට හදාගත්තු ළමයි. මෙයාව මේ පැත්තට ගෙනල්ලා හදාගත්තු ළමයි තුස්සන්න. මේ වැඩේ මුලින්ම කරගන්න ඕන. මේ වැඩේ කරගත්තේ නැත්නම් කරගන්න බෑ. හරිද? උක්ත කරගන්න ඕන කෙනා එක පැත්තක තනි කරගත්තා. R1 තමයි උක්ත වෙන්න ඕනි. ඒ නිසා එයාව තනි කරගත්තා ඒක. දැන් මේ විදියටම පොදු හරයක් ගන්න මේ පැත්ත. මේ පැත්ත පොදු හරයක් ගන්න. ඔන්න පොදු හරය R වාරයක් R2 පොදු හරය. R වාරයක් R2. මෙතන V වාරයක් U VU වගේ R වාරයක් R2 R R2. හරි. R මෙතෙන්ට එද්දි R2 කින් ගුණ වෙලා එක් වරක් R2 R2. අඩු කිරීම.
r දෙක මෙතෙන්ට එද්දි r ගෙන් ගුණ වෙලා එක්වරක් r සමානයි 1 බෙදීම r 1. දැන් මෙතන කරපු වැඩේමයි හරස් ගුණිතේ දාන්න මෙයා මෙහෙම ඒ වගේ තමයි මෙහෙම හරස් ගුණිතේ දාන්න r1 මෙහෙට r1 වාරයක් r2 ඍණ r සමානයි මෙයා හිට r වාරයක් r2 ඔන්න හරස් ගුණිතේ දැම්මා මෙයා මෙහෙට r1 නේ උත්තර වෙන්න ඕනේ එහෙනම් දෙපසම මෙයාගෙන් දෙතර දාන්න ආයෙ ලියන්න r1 වාරයක් r2 ඍණ r එහා පැත්තේ r වාරයක් r2 මේ පැත්තත් බෙදනවා r2 ඍණ r ගෙන් එහා පැත්තත් බෙදනවා r2 ඍණ r ගෙන් r2 ඍණ r r2 ඍණ r කැපිලා ගියා r1 සමානයි r r2 බෙදීම r2 ඍණ r ඔයගොල්ලෝ උත්තරේ ගත්ත ළමයි r r2 බෙදීම r2 ඍණ r දැක්කනේ මේ විදියම තමයි හරිද තේරුම් නැති කවුරු හරි ඉන්නවද මේක ආයි කියලා දෙන්න ඕනිද ආයි කරන්න ඕන නම් කියන්න ආයි කියලා දෙන්න ඕනිද නෑනේ ගහන අපේ ඉවරයි 20 වෙනි ගාන 20 වෙනි ගානට මෙයා AT සමානයි B වාරයක් T ඍණ X AT සමානයි B වාරයක් T ඍණ X සූත්‍රයේ T යුක්ත වෙන්න ඕනේ T යුක්ත වෙන්න ඕනේ හරි ඔය 20 වෙනි ගාන පුතේ ටිකක් අමුතුයි. ඔය මේ ගණන් සෙට් එකේ ඉඳලා ඔක්කොම අමුතුයි. හරි. 18 19 20 20 ටිකක් අමුතුයි. මොකක්ද අමුත්ත? උක්ත කරගන්න ඕන කෙනා කවුද? T නේ. T බලන්න පුතේ හොඳට බලන්න. T තැන් දෙකක ඉන්නවා. මෙතනත් ඉන්නවා. මෙතනත් ඉන්නවා. හරිද? උක්ත කරගන්න ඕන කෙනා දෙපැත්තෙම ඉන්නවා. එහෙනම් එක පැත්තකට ගන්න ඕන අපි. උක්ත කරගන්න ඕන කෙනා දෙපැත්තෙම ඉන්නවා නම් එකම පැත්තකට ගන්න ඕන. එහෙනම් පුතේ අපි මුලින්ම මේ B ගෙන් මේ වරහන ಗುಣ කරගෙන වැඩේ කරමුකෝ. ඔන්න මම මුලින්ම මේ B ව ಗುಣ කරගන්නවා වරහන. මේ පැත්තේ AT B වරක් T BT. B වරක් ඍණ X ඍණ BX. හරිද? නම දැන් මේ T මෙතන මෙයාව එහා පැත්තට දාන්න පුළුවන්. එතකොට ධන BT මේ පැත්තට ගියාම ඍණ BT. මේ පැත්තේ ඍණ BX. මොන BX ඍණ BX. ඍණක් එක්ක තියෙනවා. මෙතනින් පස්සේ මේ ගාන ක්‍රම දෙකකට හදන්න පුළුවන්. හැබැයි මොන ක්‍රමයකට හැදුවත් එකම උත්තර. හරි? ඔන්න හගන්නකෝ. මේ පැත්තම හරහා මෙතනින් පස්සේ පුතේ මේක හොම්මම තියාගෙන ධන BT ව මෙහෙට ගෙනල්ලා බලන් ඉන්න ලියන්න එපා. හරිද? මෙයාව මම මෙහෙට ගෙනල්ලා AT
ඍණ bt සමානයි බලාගෙන ඉන්න තියෙන්නේ ඍණ bx කියලා ලියනවා. මේකට මොකද? ඍණ bx නේ. bt මෙහෙට ආව ඍණ bt. දැන් t ව පොදු නිසා t ව එළියට ගන්නවා. a ඍණ b සමානයි ඍණ b බෙදීම ඍණ bx වල. ඍණ bx. හරිද? t දැනටම පොදු නිසා t ව එළියට ගත්ත පොදු සාධකයක්. a ඍණ b සමාන ඍණ bx. දැන් දෙපසම a ඍණ b කින් බෙදනවා. මොකද t නේ යුක්ත වෙන්න ඕන. මේ පැත්තත් බෙදනවා a ඍණ b කින්. ඍණ bx උත් බෙදනවා a ඍණ b කින්. a ඍණ b කැපිලා ගියා. ඔන්න t යුක්ත වුණා. ඍණ bx බෙදීම a ඍණ b. ඔන්න එක ක්‍රමයක්. මේක හරි. ඒක තව ළමෙක්ට මේක තව ක්‍රමයකට හදන්න පුළුවන්. ඔය හදලා තියෙන එක ක්‍රමයකට. මෙන්න තවත් ක්‍රමයකට. මම කිව්වේ මෙතනින් පස්සේ ක්‍රම දෙකකට හදන්න පුළුවන් කියලා. ඔන්න බලන්නකො. පුතේ මම මෙතෙන්දි කරේ bt ව මෙහෙට ගෙනල්ලා ඍණ bt කළා එහෙමනේ. අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඍණ bx මෙහෙට දාලා ධන at මෙහෙට දාලා. එහෙම නැත්නම් මෙහෙම හිතුවත් හරියි. හරි මේ මම මෙහෙමයි අයි මෙතන ඍණක් එනවනේ මේ ඍණ හැම එකෙම උඩ ඍණක් ඉතුරු වෙලානේ මෙතන ඒ ඍණ එහෙම ඉතුරු වෙන්නේ නැතුව ගන්න පුළුවන් අපිට මෙහෙම ඍණක් එන්නේ නැති විදියට ගන්න නම් ඍණ bx එහා පැත්තට දාලා ධන at මේ පැත්තට ගේනවා හරි සමීකරණේ දෙපැත්තට අපිට ඕන පැත්තට නයන්න පුළුවන් ඍණ bx අයින් කරන ධන bx දාන දෙපැත්තටම ධන at අයින් කරන දෙපැත්තටම ඍණ at දාන. ඒක තමයි ඔය දෙපැත්තට ගෙනියන්නේ. ඔන්න මම කරන වැඩේ ඍණ bx ව මෙහෙට දාලා ධන at ව මෙහෙට ගේනවා. ඒතර bt එහෙමම ඉන්න තැනමයි. එයා läග්ගතන එහෙමම ඉන්නවා. හරි මෙන්න කරන වැඩේ මෙයා මෙහෙට දාලා මෙයා මෙහෙට ගේනවා. මෙයා ඍණ bx මෙහෙට ආවම ධන bx සමානයි bt එහෙමමයි. ධන at මෙහෙට එනවා ඍණ at. බලන්න වැඩේ තේරුණාද බලන්න. මෙයා මෙහෙට දැම්මා ධන bx වුණා. ධන at මෙහෙට දැම්මා ඍණ at වුණා. හරි. දැන් පුතේ t ව පොදුයිනේ එළියට ගන්නවා. මේකෙන් t ව පොදුයි එළියට ගත්තා. b ඍණ a මේ පැත්තේ bx. t ව තමයි යුක්ත වෙන්න ඕන. දෙපසම b ඍණ a ගෙන් බෙදනවා. b ඍණ a කැපිලා ගියා. ඔන්න t යුක්ත වුණා. t මෙහෙන් ලියනවා. t සමානයි bx බෙදීම b ඍණ a. උඩට ඍණක් ආවේ නැහැ. මේක උඩට ඍණක් ආවා. මේ එතකොට මේ ආවේ උත්තර දෙකක්ද? මේ උත්තර දෙකම එකයිද? මේ ආවේ උත්තර දෙකක්ද? මේ දෙකම එකයිද? දෙකම එකයි. ඒ කොහොමද දෙන්නේ? මෙන්න මෙහෙමයි. ඔයාලට පුතේ මම මෙන්න මෙහෙම දෙයක් කියලා දීලා ඇති. බලන්න. කොහේ හෝ තැනක මෙන්න මෙහෙම දෙයක් කියලා දීලාද බලන්නකො. a ඍණ b සමානයි මේ දෙන්න මාරු කරනවා. ඍණ එක වාරයක් b ඍණ a කියලා මොන එකක් කියලා දීලා තියෙනවද බලන්න. ඔන්න ඔහොම කතාවක් මම කියලා දුන්නාද කලින්. a ඍණ b මේ දෙන්න මාරු වුණොත් ඍණ එකක් එළියට පයින්නවා කියලා. මතක නැද්ද? එහෙම එකක් කියලා දුන්නද නැද්ද? මොකොත්ම දන්නේ නැද්ද? මතක නැද්ද? හරිද? හරි මේක 10 තමයි තියෙන්නේ. 10 වලට 9ට ප්‍රශ්නයක් නැහැ. 9 මොකෝ 10 මොකෝ. a ඍණ b සමානයි මේ දෙන්න පුතේ මාරු වුණොත්. මේ දෙන්න මාරු වුණොත් ඍණ එකක් එළියට එනවා. හරිද?
ඒ කියන්නේ A ඍණ B B ඍණ A වුණොත් ඍණ එකක් එළියට එනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඔන්න බලන්න. A ඍණ B අතන B ඍණ A. මුන්දේ මේ අට දෙන්න මාරු වෙලා. ඔන්න බලන්න. මම මොන මෙතනින් පස්සේ වෙන දේ මම මෙතනින් මෙහා උත්තරේ ගන්න. හරිද? ඍණ bx මම ඔහොම ලියලා මේ දෙන්න මාරු කරනවා. එතකොට b ඍණ a මේ දෙන්න මාරු වුණා. කවුද එළියට පයින්නේ? ඍණ එකක් එළියට පයින්න ඕන. මේ දෙන්න මාරු වුණොත් ආනම් b ඍණ a මාරු වෙච්ච ගමන් ඍණ එකක් එළියට එන්න ඕන. ඔන්න එළියට ආපු ඍණ එක ඍණයි කැපිලා ගිහිල්ලා bx බෙදීම b ඍණ a කියලා එනවා. ආන්න දැක්කනේ? ඒ කියන්නේ මෙයාගෙන් ආහන අරයව ගන්න පුළුවන්. හරිද? දැන් මේතර මේ උත්තර දෙකම හරි. මේකත් හරි, මේකත් හරි. හරිද? කැමති නම් මේක තව ටිකක් සුළු කරලා මේ தත්ත්වයටපත් කරගන්න පුළුවන්. ඔය තියෙන්නේ. මේක තව ටිකක් සුළු කරලා මේ தත්ත්වයටපත් කරා. හරි? නැත්නම් කොහොම තියනවා ඉන්න පුළුවන්. මෙතනින් මෙහෙම තියනවා ඉන්න පුළුවන්. හරි. ඔන්න වෙච්ච දේ මම ආයි කියනවා A ඍණ B මාරු කර ගන්න ඕන B ඍණ A කියලා. B ඍණ A කියලා. මාරු වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඍණ එකක් එළියට පයින්නවා. එතකොට මේක කොහේ හරි ලියලා තියාගන්න පිටියක A ඍණ B සමානයි ඍණ එක වාරයක් B ඍණ A කියලා. මේක කොහේ හරි තැනකින් ලියලා තියාගන්න අවශ්‍ය වෙන දෙයක්. A ඍණ B සමාන ඍණ එක වාරයක් B ඍණ A. ඒ දෙන්න මාරු කරගන්න ඕනොත් එහෙම ඍණ එකක් එළියට පයින්නවා. හැබැයි මෙතන ඍණ තියෙද්දි පමණයි මම ඔහොමම ධන එකක් ලියන්නම්. හරිද? A ධන D තියෙද්දි B ධන A කරගන්න එහෙම ඍණ එකවල් එළියට පයින්නේ නැහැ. හොඳේ. ධන තියෙද්දි එහෙම වෙන්නේ නැහැ. ඍණ තියෙද්දි විතරයි ඔහොම වෙන්නේ. ඔය දෙකම එකට ලියා ගන්න. එතකොට හරිනේ. A ධන B B ධන A සමානයි. හැබැයි A ඍණ B B ඍණ A සමාන නැහැ. මම ඒක ගැන තව චුට්ටක් ඉදිරියට කියලා දෙන්නම්. හරි. දැන් පුතේ මේ ගාන මේ උත්තරේ මෙතනින් නැවැත්තුවත් ඇති. හරිද? මෙහෙම කරන්නකෝ. මේ පළවෙනි දැන් මේ තියෙන එක ක්‍රමයකට හදලා. හරිද? මේ එක ක්‍රමයකට හදලා. මෙතනින් පස්සේ මේ තවත් ක්‍රමයකට හදලා තියෙනවා. හරි. මෙතනින් පස්සේ පුතේ ඔය ක්‍රම දෙකම ලියා ගන්න අපිට මෙයාව මේ තත්ත්වයට ගේන්නත් පුළුවන්. මේක තමයි මේ මෙතනින් නැවැත්තුවත් ඇති. හරිද? ඕන මෙයාව මේ තත්ත්වෙටම ගේන්න පුළුවන්. හරි. ඔක්කොම ටික ලියා ගන්න. මේ ඔක්කොම ටික ලියා ගන්න. මේක ෆොටෝකොපි ගහගන්න එපා පුතේ. එකින් එක ඒ කියන්නේ කරන පිළිවෙල ස්ටෙප් බයි ස්ටෙප් ඕගොල්ලෝ තනියම කරන්න. තනියම කරොත් තමයි පුතේ ඕගොල්ලෝගේ ඔළුවට මේක යන්නේ. මේක බලන් ලියාගත්තට වැඩක් නැහැ. හරිද? ඒ නිසා අනිවාර්යෙන් පුතේ පියවරෙන් පියවර මතක් කරලා ඕගොල්ලෝ තනියම කරන්න. හරිද කියලා චුට්ටක් ඕනේ බැලුවම හරි. හරිද? මේ කරපු වේලිය හරිද කියලා බැලුවා නම් ඇති. මේක බල ලියන්න එපා. මේ උත්තරෙත් හරි, අර උත්තරෙත් හරි. මේ උත්තරෙත් හරියටම හරි. තව ඕනනම් මෙයා සුළු කරලා මෙයාව ගන්න පුළුවන්. ඒ කියන එක තමයි මම මෙතනින් පෙන්වන්නේ. ඔය ගානේ පුතේ මෙතනින් නැවැත්තුවත් ඇති හොඳේ. ඒ වුණාට ඉතින් මේ ඔක්කොම ලියා ගන්න. මේ මෙතන ඍණක් තියෙනවා. මෙතන ඍණ මේ ඍණ එක එළියට ආවා. මේ දෙන මාරු වෙච්ච ගම ඍණ එක එළියට ඇවිල්ලා ඍණයි කැපිලා ගිහිල්ලා දානවා. මේ ඍණයි කැපිලා ගිහිල්ලා මෙතන දානවා. ඒක වෙන මේ මෙතනින් එහා ටික පුතේ වෙනම පෑනකින් හරි පැන්සලෙන් හරි ලියා ගන්න. ඔය චුට්ට.
මෙතනින් උත්තරේ නැවතුවත් ඇති. ඊට පස්සේ මෙයාගේ මෙයා එනවා කියන එක පෙන්නක තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ මෙයාගේ මෙයාව ගන්න පුළුවන්. ඒ එන විදිය තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒතර මෙතනින් උත්තරේ මේ උත්තරේ හොඳටම ඇති. මේ උත්තරේ ප්‍රමාණවත්. හරිද? මේ දෙන්න සමානයි කියන එක තමයි පෙන්වන්නේ. ඒ නිසා මේක පැන්සලෙන් හරි වෙන පාට පෑනකින් හරි ලියා ගන්න. මේ කොටු කරපු එක බිත්තියේ ගහන්න ඕන එකක් හොඳ. මේ දෙක බිත්තියේ ගහන්න ඕනි. A ඍණ B සමාන ඍණ එක වාරයක් B දින A. A ධන B සමානයි B ධන A. බිත්තියේ ගහන්න ඕන දෙයක් මේ තියෙන්නේ. හරිද? ඔක්කොම ටික ලියාගත්තද? ක්‍රම දෙකටම? හරි. පුතේ මම චුට්ටක් අමතරව මෙන්න මේ ගැන පොඩ්ඩක් කියලා දෙන්න. මෙන්න මේ. මතනවා. ලියා ගන්නව නම් කියන්න මේ පැත්ත. තවමත් ලියන ළමයි ඉන්නව නම් කියන්න. ඊළඟ 21 වෙනි ගාන දෙන්න තියෙන්නේ. 21 වෙනි ගාන දෙන්න කලින් ඔයාලට වැදගත් වෙන දේවල් ටිකක් ටිකක් කියලා දෙන්න. හරි. ගණන් හදද්දි මේව ඕන වෙනවා. හරි. ඔන්න මේ ටික මතක දාන්නම්. හරි දැන් සියලුම දරුවන් ආයි සියලු වැඩ නවත්තලා බෝඩ් එක දිහා බලන් ඉන්න. මෙන්න මේ කතාව ගැන කියලා දෙන්න හදන්නේ. මුලින්ම මේ A ධන B B ධන A සමාන වෙන්නේ ඇයි? ඇයි මේ A ධන B සහ B ධන A සමාන වෙන්නේ? ඒ සරල උදාහරණයක් හිතන්න. A ට හිතන්න 2යි කියලා. B ට හිතන්න 3යි කියලා. 2 එකතු කිරීම 3 කිව්වත් 3 එකතු කිරීම 2 කිව්වා දෙන්නම සමානයි. ඔව් සමානයි. 2යි 3යි 5යි 3යි 2යි 5යි. ඔන්න සරල උදාහරණයකින් මෙයා සත්‍ය බව ඔප්පු කරගන්න පුළුවන්. A ධන B B ධන A දෙකම සමානයි. නමුත් A ඍණ B B ඍණ A ට සමානද? A ඍණ B B ඍණ A ට සමානද? බලමු. මම A ට ගන්නම් පුතේ 3ක්. A ට 5ක් ගන්නම්. A ට 5යි B ට 2යි. A ට 5යි B ට 2යි. මේකෙත් එහෙමයි B ට 2යි අරන් තියෙන්නේ. A ට 5ක් අරගෙන. හරි. බලන්න. 5න් 2ක් අඩු කරාම පුතේ 3යි. 2 ඍණ 5 මොන 3යි? ඍණ 3යි. 3යි ඍණ 3යි සමානද? නෑ අසමානයි. සමාන නෑ. අසමානයි. එහෙනම් A ඍණ B B ඍණ A සමාන නෑ. සමාන කරගන්න නම් මොකද්ද කරන්න ඕන? 3යි ඍණ 3යි සමාන කරගන්න නම් මෙයාව පුතේ ඍණ 1කින් ගුණ කරගන්න ඕන. ඍණ 1කින් ගුණ කරගත්තොත් ඍණ 1 වරක් ඍණ 3 ඍණයි ඍණයි ධනයි ධන 3යි. අන්න දැන් නම් සමානයි. එහෙනම් මෙයාව ඍණ 1කින් ගුණ වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා සමාන වෙන්නේ ඍණ 1කින් ගුණ කරා. ඒ නිසා තමයි මේ මෙහෙම ඍණ එකක් එළියට පැනලා තියෙන්නේ. තේරුණාද? ඔන්න දැන් නම් 3 සමානයි ඍණ 1 වරක් ඍණ 3 ධන 3යි. දැන් වැඩේ හරිනේ.
එහෙනම් ඍණ එකක් කීයද තමයි ඔහොම සමානයි. හරි. ඒතර මම පෙන්නන්නද මේක එන විදිය. මෙයාගේ මෙයා වෙන විදිය. ඔන්න ඔහොම එකක් ආවේ කොහොමද කියන එකත් මම පෙන්නනවා. මෙහෙම එකක් ආවේ කොහොමද? මේව ලියා ගන්න ඕනේ මතක තියාගෙන ගැනීමට පමණයි. ඔයගොල්ලෝ දැනගන්න. මෙන්න මෙතන පුතේ A ඍණ B තියෙනවනේ. මං A ඍණ B ගෙන් මෙන්න මෙයාව උක්ත කරන විදිය කියලා දෙන්න හදන්නේ. හරි. මම මේ දෙන්නගේ මේ පද දෙක මාරු කරගන්නවා. අපිට පද මාරු කරන්න පුළුවන්. ඔය පද මාරු කරන්න පුළුවන්. මේකේ තියෙන මේ පද දෙක මාරු කරලා. ධන B ඉස්සරහින් ලියලා ධන A පස්සෙන් ලියලා. මේකත් එහෙමමයි. පද දෙක මාරු කරනවා. ඍණ B ඉස්සරහින් ලියනවා. ඍණ B ඉස්සරහින් ලිව්වා. A මොන A? ධන A. ධන A පස්සෙන් ලියනවා. දැක්කද? A ඍණ B පද දෙක මාරු කරා. ඍණ B ඉස්සරහින් ලිව්වා. ධන A පස්සෙන් ලිව්වා. දැන් ඍණ එකක් එළියට ගන්නවා. මේ දෙන්නගෙන් ඍණ එකක් එළියට ගත්තා. B ඍණක් නේ එළියට ගත්තේ. ධන මොන වුණා? ඍණ වුණා. ඒ මොකද ඍණක් වරහණෙන් පිටතට ගත්තම ඇතුලේ මේ ලකුණ වෙනස් වෙනවා. ධන ඍණ වුණා. එහෙනම් ඔන්න පුතේ A ඍණ B ඇයි ඍණ එක වාරයක් B ඍණ A උනේ? මෙන්න මේ නිසා. දැක්කද? ඒතර මේ ඔප්පු කර විදිය මේ ඔන්න ඔහොමයි ඕක ඔප්පු වෙන්නේ. දැක්කද? ඔය ඍණ එකක් එළින කතාව. මේ තියෙන්නේ උදාහරණයකින් සත්‍යාපනයක් කරා. මේ තියෙන සත්‍යාපනයක්. මේ ඔප්පු කරා එන විදිය. හරිද? මේවා මේක නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ දෙක ලියලා තියාගත්තම ඇති. මේක මතක තියාගන්න. ඔය තියෙන එන විදිය. එන විදිය අමතක වුණොත් මේ වීඩියෝ එක රෙකෝඩ් එක මතක තියාගන්න. මේ සූත්‍ර පාඩමේ දෙවෙනි වීඩියෝ එකේ තමයි තියෙන්නේ. ඒක ටක් ගාලා YouTube එකට ගියා. මේක අමතක වුණා නම් දඩස් ගාලා බැලුවා. හරිනේ? හරි. අපි යමු ඊළඟ ගානට. මේ දෙක ලියා ගන්න ඕන බිත්තියේ ගහන්න ඕන දෙයක් මේ දෙක. දැන් දෙන්න තියෙන 21 වෙනි ගානනේ. 20 වෙනි ගාන. 20ද 21ද? 20 හරි 21 හරි මට මතක නැහැ. px සමානයි a වාරයක් y ඍණ x සූත්‍රයේ x උක්ත කරන්න. 20 හරිනේ අංකේ හරියද? 21 සර්. 21 සූත්‍රයේ x උක්ත කරන්න. හරි. x තැන් දෙකක ඉන්නවා. එක තැනකට ගන්න ඕනේ. x තැන් දෙකක ඉන්නවා එක තැනකට ගන්න ඕනේ. ඕන්න මේ පැත්තේ px සමානයි. a වරක් y ay a වරක් ඍණ x ඍණ ax. හරිනේ මේ පැත්තේ px ඍණ ax මෙහෙට ගේන්න. px ධන ax සමානයි ay. px ධන ax සමානයි ay. දැන් x එළියට ගන්න. p ධන a සමානයි ay. දෙපසම බෙදන්න p ධන a ගෙන්. දෙපසම බෙදන්න පුතේ p ධන a ගෙන්. p ධන a කැපිලා ගියා. x සමානයි ay බෙදීම p ධන a. ඔයගොල්ලෝ මේ උත්තරේ ගත්ත ළමයි x සමානයි ay බෙදීම p ධන a. හරි 22 වෙනි ගාන.
22 වෙනි ගාන p සමානයි at බෙදීම a ඍණ t සූත්‍රයේ ඒව උක්ත වෙන්න ඕන. p සමානයි at බෙදීම a ඍණ t සූත්‍රයේ සිම්පල් ඒව උක්ත වෙන්න ඕනි. මේකෙත් එහෙමයි. සිම්පල් a දැන් දෙකක ඉන්නවා. උඩත් ඉන්නවා යටත් ඉන්නවා. මේකේ දෙපැත්තෙම ගියා. දැන් උඩත් ඉන්නවා යටත් ඉන්නවා. දැන් මොකද කරගන්න ඕනේ? a ඍණ t මෙහෙට හරස් ගුණ කරලා මෙයා p කින් ගුණ කරගන්න. a ඍණ t මෙහෙට හරස් ගුණ කරගන්න. හරි. මෙයා මෙහෙට හරස් ගුණ කරා p වාරයක් a ඍණ t වරහණක් එක එන්නේ. සමානයි at. දැන් හරි නිකන් මෙන්න මේ වගේ. දැන් මෙයාගේ ගුණ කරගන්න. හරිද? ඔන්න මෙයාගෙන් p වරක් a pa ඍණ p වරක් t pt සමානයි at. දැන් පුතේ අපිට උත්තර කරගන්න ඕන සිම්පල් a නේ. a මෙතනත් ඉන්නවා අතනත් ඉන්නවා. එහෙනම් මෙයාව එහා පැත්තට දාලා මෙයාව මේ පැත්තට ගේන්න. මෙයාව එහා පැත්තට දාලා මෙයාව මෙහෙට ගේන්න. හරිනේ? ඕන්න pa ධන at මෙහෙට එනවා ඍණ at ඍණ pt එහා පැත්තට ගියා ධන pt. මොකද්ද කරේ? මේ දෙන්න මාරු කරගත්තා. ඍණ pt එහා පැත්තට දැම්මා ධන at මේ පැත්තට ගෙනාවා. ධන at මෙහෙට එන ඍණ at ඍණ pt එහා පැත්තට යන ධන pt. ඒව තමයි උත්තර වෙන්න ඕනේ. දැන් සිම්පල් ඒව එළියට ගත්තා. p ඍණ t සමානයි pt. දැන් පුතේ දෙපසම p ඍණ t ගෙන් බෙදන්න. මේ පැත්තත් p ඍණ t ගෙන්. සර් ඒ එළියට එන්නේ ඍණ a විදියට නෙමෙයිද? නෑනේ පුතේ. අපි ඍණ a එකක් නෙමෙයි මෙතන තියෙන a එකක් නේ පුතේ. ඒතර a ව එළියට ගත්තම p ඍණ t. ඍණ a ගත්තොත් එතකොට මෙතන මේ දෙන්න මාරු වෙලා එන්නේ. හරිද? දැන් දෙපසම p ඍණ t ගෙන් බෙදන්න. මේ පැත්තත් p ඍණ t ගෙන්. p ඍණ t ට p ඍණ t කැපිලා ගියා. සිම්පල් a සමානයි මම කොහොමද ලියන්නේ මේකට කියන්න. සිම්පල් a සමානයි pt බෙදීම p ඍණ t. කොහොමද ඔය උත්තරේ ගත්ත ළමයි සිම්පල් a සමානයි pt බෙදීම p ඍණ t. හරි. ඊළඟට පුතේ මම තව එකක් දෙනවා. 22 23 capital A සමානයි pk දෙන්න px ම දෙන්නකෝ තමයි. px බෙදීම y ඍණ x. px බෙදීම y ඍණ x. සූත්‍රයේ
උක්ත වෙන්න ඕනි x වල. උක්ත වෙන්න ඕන x වල. capital A සමානයි px බෙදීම y ඍණ x සූත්‍රයේ උක්ත වෙන්න ඕන x වල. හරි. වැඩේ කරන්න. කො බලන්න x උක්ත කරගත්තු ළමයි x උක්ත කරගත්තු ළමයි අත උස්සන්න. හරි. මෙයා මෙහෙට හරස් ගුණ කරන්නම් capital A වාරයක් y ඍණ x සමානයි px. x දෙපැත්තම ඉන්නවා. මම මෙයා ගුණ කරගන්නම් a වරක් y a වරක් ඍණ x ඍණ ax සමානයි px. දැන් පුතේ අපිට පුළුවන් x නේ උක්ත කරන්න ඕනි. ඍණ ax එහා පැත්තට දාගන්න. එතන ඔන්න ධන ay සමානයි px ඍණ ax මෙහෙට ආව ධන ax. හරි. දැන් x එළියට ගන්න. x එළියට ගත්තා p ධන a. මේ පැත්තේ ay. දැන් දෙපසම p ධන a ගෙන් බෙදන්න. ay x වාරයක් p ධන a මේ පැත්තත් p ධන a ගෙන් එහා පැත්තත් p ධන a ගෙන්. p ධන a කැපිලා ගියා. ඕන පුතේ සිම්පල් x සමානයි මම මෙහෙන් ලියනවා. සිම්පල් x සමානයි capital A y බෙදීම p ධන a. එහෙනම් a ධන p. p ධන a කිව්වත් a ධන p කිව්වත් දෙකම එකයි. ඔයගොල්ලෝ උත්තරේ ගත්ත ළමයි. ඕක තව විදිහකට එන්න පුළුවන්. තව විදියක්. මෙන්න මේ උත්තරෙත් හරි පුතේ. x සමානයි ඍණ ay බෙදීම. එතකොට ඍණක් එක්ක එන්නේ මෙතන. ඍණ p ධන a. ඔන්න ඔහොම උත්තරයක් එන්නත් පුළුවන්. මේ දෙකම එකයි. ඇයි මෙතන ඍණක් එනෝනේ. මෙතන. හරි. ඔය විදිහට එන්නත් පුළුවන්. හරිද? දැන් මේක නම් ගැටලුවක් නෑ. මම ඉස්සෙල්ලා ගාන හරි. ඕක කමන්නේ. ඕක හරි. මම ගාන දෙන්න ඕන ගාන නෙමෙයි දීලා තියෙන්නේ. තව ගාන දෙකක් තියෙනවා. ඒක නම් දෙකක් දෙන්නම්. මෙතන ඍණ එන විදිහට දෙන්න පුළුවන්. 24 වෙනි ගාන මෙන්න මේ වගේ එකක්. S සමානයි 1 ඍණ t බෙදීම 1 ධන t. සූත්‍රයේ t ව උක්ත වෙන්න ඕනේ. හරි හදන්න. සූත්‍රයේ t ව උක්ත වෙන්න ඕන.
හරි හදන්නකෝ බලන්න ඉක්මනට. ඔය විදියටම පුතේ 25 වෙනි ගාන 25 වෙනි ගානත් ඕක තමයි. S සමානයි 1 ඍණ t වෙනස් කරන්න. මම මෙහෙම දෙන්නම්කෝ. t ඍණ 1 බෙදීම t ධන 1 සූත්‍රයේ t වෘත්තය. හරි ඔන්න මම මෙයා මෙහෙට හරස් ගුණ කරනවා s සමානයි s වාරයක් 1 ධන t සමානයි 1 ඍණ t ඔන්න ඔහොම එන්නේ නැති මෙයාව හරස් ගුණ කරා දැන් මෙයා මෙහෙට s වරක් 1 s ධන s වරක් t st සමානයි 1 ඍණ t t නේ පුතේ උක්ත කරගන්න ඕනේ ඍණ t එහා පැත්තට දාන්න S වැඩක් නෑ මේ පැත්තේ. S මෙහෙට ගෙන්න. ඍණ t මෙහෙට එනවා මොන tද? ධන t. හරිද? එතකොට ST ධන t. මේ ධන t ඉස්සරහින් ලියුවත් කමක් නෑ. 1 S ධන S මෙහෙට ආවා මොන S? ඍණ S. ධන S එහා පැත්තට ගියා ඍණ S. ඍණ t මෙහෙට ආවා ධන t. ඉස්සරහින් ලියුවත් කමක් නෑ. දැන් පුතේ t එකක් එළියට ගන්න. s ධන 1 s ධන 1 s ධන 1 1 ධන s කිව්වත් කමක් නැහැ. මේ පැත්තේ 1 ඍණ s t උක්ත කරන්න පුතේ 1 ඍණ s දැන් මේ පැත්තත් බෙදෙන්න ඕන. දැන් t නේ උක්ත වෙන්නේ s ධන 1 මේ පැත්තත් s ධන 1කින් එහා පැත්තත් s ධන 1කින් s ධන 1 s ධන 1 කැපිලා ගියා. t සමානයි 1 ඍණ s බෙදීම s ධන 1 කිව්වත් හරි 1 ධන s කිව්වත් හරි. ඕන. මම 1 ධන s කියලා ලියුවා. මොකද s ධන 1යි 1 ධන s එකයි සමානයි. a ධන b b ධන a සමානයි. දෙක එකතු කිරීම 3 කිව්වත් 3 එකතු කිරීම 2 කිව්වත් දෙකම සමානයි. කොහොමද මේ උත්තරේ හෝ මේ උත්තරේ ගත්ත ළමයි 1 ඍණ s බෙදීම s ධන 1 හෝ 1 ඍණ s බෙදීම 1 ධන s. හරි. ඉක්මනට අරකට. ඒ විදිහම තමයි. ඔය විදිහම තමයි. S වාරයක් t ධන 1 සමානයි t ඍණ 1. ඔන්න පළවෙනි පේජේ මම ලියුවා. S වරක් t st S වරක් ධන 1 ධන s සමානයි t ඍණ 1යි.
දැන් පුතේ මේ අපිට මෙතනින් පස්සේ කරගන්න පුළුවන් වැඩ දෙකක් තියෙනවා. S එහා පැත්තට දාලා t මේ පැත්තට ගේන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඍණ එක මෙහෙට ගෙනල්ලා st එහා පැත්තට දාන්නත් පුළුවන්. අර ඉස්සෙල්ලා වගේ ක්‍රම දෙකකට තිබුණේ. අය වගේ තමයි. මේකෙත් උත්තර දෙකක් එනවා දෙකම හරි. උත්තර දෙකක් ගන්න පුළුවන් දෙකම හරි. ඔයගොල්ලෝ කොහොමද කරේ? මෙතනින් පස්සේ කොහොමද කරේ? t වනේ උක්ත කරන්න ඕනි. t මෙහෙට ගෙනල්ලා sy හෙට දැම්මද? ඒ කියන්නේ st මාරු කරගත්තද? නැත්තම් ඍණ එකයි sty මාරු කරගත්තද? st මාරු කරගත්තද? මේ දෙන මාරු කරගත්තද? නැත්නම් ඍණ එකයි sty මාරු කරගත්තද? SYTY. SYTY. හරි. මම ක්‍රම දෙකටම හදලා පෙන්නන්නම්. හරිද? ඔන්න මුලින්ම මේකත් මම ක්‍රම දෙකට හදනවා. මොකද උත්තර දෙකක් එනවා පුතේ මේකේ. මේකෙත් උත්තර දෙකක් එනවා. උත්තර දෙකම හරි. මම මෙයාව මෙහෙනුත් ලියා ගන්නවා. st ධන s සමානයි t ඍණ 1. මෙතනින් පස්සේ ක්‍රම දෙකකට හදාගෙන යන්න පුළුවන්. හරි මම මෙහි sy ty මාරු කරගන්නම්. t මෙහෙට එනවා. st ධන t මෙහෙට එන්නේ ඍණ t. ධන s එහා පැත්තට එනවා ඍණ s. එතකොට ඍණ s ඍණ 1. ඍණ s ඍණ 1 කිව්වත් හරි. ඍණ 1 ඍණ s කිව්වත් හරි. ඒ කියන්නේ මේ ඍණ s මෙහෙට දැම්මම ගැටලුවක් නැහැ. පද මාරු කරන්න පුළුවන්. ඒවයි ලකුණත් එක්ක. දැන් පුතේ t එකක් එළියට ගන්න. t එකක් එළියට ගත්ත මෙතනින් s ඍණ 1 සමානයි මේ දෙන්නගේ ඍණ එකක් පොදුයිනේ. ගන්න ඍණ 1 එළියට. s ධන 1. s ධන 1. දැන් දෙපසම් බෙදන s ඍණ 1. මේ පැත්තට s ඍණ 1 ඍණ 1 වාරයක් s ධන 1 බෙදීම s ඍණ 1. s ඍණ 1 s ඍණ 1 කැපිලා ගියා. t සමානයි ඍණ 1 වාරයක් s ධන 1 බෙදීම s ඍණ 1. ඔය උත්තරෙත් හරි. කොබන උත්තරය ගත්තු ළමයි ඍණ 1 වාරයක් s ධන 1 බෙදීම s ඍණ 1යි. ඔන්න මම අනිත් විදියට හදනවා. මේකම තමයි මෙතනින් ලියාගත්තේ. මෙතන පුතේ මාරු කරගත්තේ sy ty නේ. මේ දෙන්න තමයි මාරු කරගත්තේ ධන s ධන t. ධන s එහා පැත්තට දැම්මා ධන t මෙහෙට දැම්මා. මේකේ මාරු කරගන්නේ මේ දෙන්න. මේ දැන් ලකුණු නැතුව ගන්නවා. මෙයාගේ මාරු කරන්නේ මේ ඍණ 1යි sty. මෙන්න මේ දෙන්න මාරු කරගන්න. හරිද? ඍණ 1 මෙහෙට එනවා. ඍණ 1 මෙහෙට ආවම ධන 1යි. එතකොට s ධන 1. මේ s ඉන්න ඕනේ. s ධන 1 සමානයි මෙතන t ධන st මෙහෙට ආ. ධන st මෙහෙට දැම්මම මොන st? ඍණ st. ඍණ st. දැන් t එකක් එළියට ගන්නවා. මේ දෙන්නගෙන් t එකක් පොදුයි. 1 ඍණ s. මේ පැත්තේ s ධන 1. s ධන 1 කිව්වත් හරි 1 ධන s කිව්වත් හරි. දැන් පුතේ මම දෙපසම 1 ඍණ s කින් බෙදනවා. 1 ඍණ s කින්. s ධන 1ක් 1 ඍණ s කින්. 1 ඍණ s 1 ඍණ s කැපිලා ගියා. සිම්පල් t සමානයි s ධන 1. s ධන 1. එහෙම නැත්නම් 1 ධන s කිව්වත් හරි. බෙදීම 1 ඍණ s. s ධන 1 බෙදීම 1 ඍණ s. උත්තර දෙකක්ද එකක්ද? මෙයා මෙයාට සමානද නැද්ද? සමානයි. සමාන වෙනවා. පුතේ
මේක එකක් කියනවනේ. මම මෙන්න මෙයාම ලියා ගන්නම් මෙහි උඩ. ඔන්න බලා ගන්න මෙයා මෙයාම කරගන්න විදිය. s ධන 1 බෙදීම s ඍණ 1. ඔන්න ඔහොම තමයි මෙතන තියෙන්නේ. හරි? ඔය මෙතන තියෙන කෙනා මම මෙතන ලියා ගත්තා. ඉතින් මම මේ දෙන්න වාරු කරනවා. ඔන්න ඍණ 1 s ධන 1 බෙදීම මේ දෙන්න මාරු වෙච්ච ගමන් මොකක්ද වෙන්නේ? ඍණ එකක් එළියට එනවා. 1 ඍණ s. මේ දෙන්න මාරු වෙච්ච ගමන් ඍණ එකක් එළියට. ඍණ 1 කැපිලා ගිහිල්ලා s ධන 1 බෙදීම 1 ඍණ s. දැක්කනේ? වැඩේ තේරුණාද? මේ දෙකම හරි. ඔය උත්තර දෙකම හරි කැමති විදියකට ලියා ගන්න. නැත්නම් ඔක්කොම ටික ලියාගත්තත් කමක් නැහැ. මේ දෙකෙන් ඕන එකක් හරි. මේ තියෙන්නේ මේක වෙනම ඕනනම් පැන්සලෙන් ලියා ගන්න. හොඳයි. මේක අවශ්‍ය වෙන්නේ නැහැ ගානට. මේක දුන්නේ ඕගොල්ලෝගේ දැනුමට. ඕගොල්ලෝ දැනගන්න මේක. මෙන්න මෙහෙම දෙන්නම සමාන කරගන්න පුළුවන් අපිට. හරි දැන් තියෙන පුතේ සූත්‍ර සඳහා ආදේශ කරන්න. හරි ලේසි. ආදේශය. මේ දරුවෝ මම මේ ගණන්ගේ රෝමිලක් අන්තකට මතකක් නැහැ. හරිද? රෝමිලක් අංග ගියනේ. මම මෙහෙම අංක දෙන්නට. හරි. ලියන පුතේ ප්‍රධානාංක දෙක හොඳේ. දැන් මේ ප්‍රධානාංකයක් යටතේ තමයි රෝමිලක්කම් ටිකක් ගියේ ගිය සතියේ. මට ඒක මතක වුණා කවුරුවත් කිව්වෙත් නැහැ. දැන් රෝමිලක්කම් වල ගියේ. මේ ප්‍රධානාංක දෙක දැන් තියෙන පුතේ මේ ආදේශ කරන්න. ආදේශ කරලා අගය සොයන්න. හරි. ඒකත් ගණන් වලින් මහදලා දාමු. ප්‍රධානාංක දෙක f සමානයි 9 බෙදීම 5 වාරයක් c ධන 32 සූත්‍රයේ c සමානයි 30 නම් f hit අගය සොයන්න. සූත්‍රයේ c සමානයි 30ක් නම් f hit අගය සොයන්න. හරි ලේසි පුතේ ආදේශ කරන්න තියෙන්නේ. මේක තමයි ලේසි මේක. හරිද? ආදේශ කරන්න හොයන්න තියෙනවා. ඔන්නම සූත්‍රය ලියා ගන්න. f සමානයි 9 බෙදීම 5 වාරයක් c ධන 32 තමයි සූත්‍රය. c වෙනුවට පුතේ 30ක් දාන්න. 9 බෙදීම 5 ගුණ කිරීම c වෙනුවට 30 ධන 32. හරි. දැන් මොනවද කැපෙන්නේ? 5යි 30යි කැපිලා යනවා. 5ට 1යි 30ට 5 ඒවා 6යි 6 වරක් 5 30යි 6 වරක් 9 දැන් 9 වරක් 6 54යි ධන 32යි 54යි 32යි 4යි 2යි 6යි 5යි 3යි 8යි කොගන්න f ට 86ක් ගත්තු ළමයට උස්සන්න f සමානයි 86යි. හරි දැක්කනේ හරි ලේසි ආදේශය.
ඊළඟ ගාන තුන්වෙනි ගාන S සමානයි n බෙදීම දෙවරක් a ධන l සූත්‍රයේ a සමානයි 2ද l සමානයි 38ද n සමානයි 10ද නම් n සමානයි 10ද නම් s සොයන්න සර් n සමානයි කීයද? 10යි n සමානයි 10යි S සමානයි n බෙදීම දෙවරක් a ධන l සූත්‍රය. හරි. මෙයාගේ පුතේ S තමයි හොයන්න ඕනි. n වෙනුවට දාමු 10යි. 10 බෙදීම 2 වරහන් a වෙනුවට 2 l වෙනුවට 38. හරි. මුලින්ම වරහන් ඇතුළ 38යි 2යි එකතු කරමු. 38යි 2යි 40යි. මෙතන 40ක් වෙනවා. එතන මෙතන 10 බෙදීම 2 මෙතන ගුණ කිරීමක්. වරහන් අයින් වුණා කියන්නේ මෙතන තියෙන ගුණ කිරීම. දැන් පුතේ හරි ලේසි. 2ට 1යි 40ට 2 ඒවා 20යි. 20 වරක් 10 200යි. ඒ සමානයි 200යි. හරි. ප්‍රශ්නාංක 4 C සමානයි 25R සූත්‍රයේ C සමානයි 44යි phi සමානයි 7/22යි ද නම් R සොයන්න හරි ඔහොම ආදේශ කරන්න. ඒක හදලා ඉවර ළමයිට පස්වෙනි ගාන මම දාන්නම්. y සමානයි mx ධන c සූත්‍රයේ y සමානයි 13යි c සමානයි 3යි x සමානයි 2යි නම් m සොයන්න. C සමානයි 2πr සූත්‍රය. අපි තව ටිකකින් ඉගෙන ගන්න ඕනේ සූත්‍රය. C සමානයි 2πr. සූත්‍රයේ C 44යි. ඔන්න 44යි. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 7/22යි ගුණ කිරීම R. ඔන්න පුතේ මුලින්ම ආදේශ කරා.
මේ කරන්නේ ආදේශය. හරි. 7 අයින් වෙන්න ඕන 2.7න් ගුණ කරමු. එහෙම නැත්නම් 7 හරස්පුර කරපු ගුණ කරමු. 44 ගුණ කිරීම 7 මම 2.7න් ගුණ කරන්නම්. 2.7න් ගුණ කරලා 7යි 7යි කපලා දැම්මා. හරිද? ඊට පස්සේ ඔන්න මෙතන මෙහෙම ගුණ කරගන්නත් තිබුණා අපිට. මෙන්න මෙහෙම දෙවරක් 22 44 ඔන්න ඔන්න කරගත්තා නේද? දීසි. 7යි 7යි කපලා දැම්මා. හරි. මේ පැත්තේ 44යි ගුණ කිරීම r. මේ පැත්තේ 44 වරක් 7. 44 වරක් 7 ගුණ කරන්න යන්න එපා. දැන් 2.44න් බෙදන්න. 2.44න් බෙදන්න. 44යි 44යි කැපිලා ගියා. r සමානයි 44යි 44යි කැපුණා. r සමානයි 7යි. ඕන r සමානයි 7යි. ඒකක දීලාද මම? නෑනේ. ඒකක දීලා නෑ. ඒකක දීලා නැත්තම් ඕනේ නෑ. r ට 7ක් ගත්තාද? පස්වෙනි ගාන y සමාන mx ධන c සූත්‍රයේ y 13යි c 3යි x 2ක් නම් m සොයන්න. ඉක්මනින් ආදේශ කරන්න අගේ සොයලා ගන්න. හරි. ඊළඟට 6 වෙනි ගාන ඒක හදලා ඉවරලා මට P සමානයි A ධන n ඍණ 1යි d සූත්‍රයේ රෝම ඉලක්කම් 1 n උක්ත කරන්න රෝම ඉලක්කම් 2 සමානයි ඒකට දානවා. සමාන 10ක් මම අන්තිම ගාන 6 වෙනි ගාන කියන්නම්. ඒක පෙනුනේ නැති වුණත් මම ආයෙ කියන්නම් ඒක. හරි y සමානයි mx ධන c සූත්‍රයේ y ට 13යි m තමයි හොයන්න ඕනි x 2යි ධන c 3යි හරි මෙයා පුතේ m දෙකෙන් ගුණ වෙලා ඒ කියන්නේ 2යි m කියන එක ධන 3 අයින් කරමු ඍණ 3 දාලා කියන්නේ ධන 3 මෙහෙට දැම්මා 13 ඍණ 3 සමානයි m වරක් 2 2යි m 13න් 3ක් අඩු වුණාම 10යි මේ පැත්තේ 2යි දැන් පුතේ 2.2කින් බෙදලා දාන්න 2.2කින් m සමානයි 5යි m සමානයි 5යි ඔයගොල්ලන් m ට 5ක් ගත්තුලා මම උස්සන්න m සමානයි 5යි
හරි. 6 වෙනි ගාන t සමානයි a දන n ඍණ 1යි d සූත්‍රයේ n උක්ත කරන්න. මෙතන තියෙන්නේ n උක්ත කරන්න. n උක්ත කරන්න. ඊළඟට t සමානයි 22යි a සමානයි 10යි d සමානයි 3ක්ද නම් n සොයන්න. මුලින්ම n උක්ත කරගෙන ඉන්න ඕනි. ඊට පස්සේ තමයි ආදේශ කරන්නේ. එන්න කියලා නම් ඒ විදිහට කරන්න ඕන. සර් ඩීට කීයේ තියෙන්නේ? d 3යි d 3ක්. එක බෙදීම f සමානයි එක බෙදීම v ධන එක බෙදීම u. සූත්‍රයේ v සමානයි 20ක්ද v සමානයි 20යි u සමානයි 12යි නම් f සොයන්න. හරි ඔන්න පුතේ ප්‍රශ්නාංක 6 t සමානයි a ධන n ඍණ 1යි d. සූත්‍රයේ n උක්ත කරන්න ඕන. එහෙනම් මුලින්ම මේ ධන a නේ. ධන a මෙහෙට දාමු. t ඍණ a. ඔන්න රෝමිලාකම් 1 මේ 6 වෙනි ප්‍රශ්නේ රෝමිලාකම් 1. ධන a මෙහෙට දැම්ම t ඍණ a. n ඍණ 1 වාරයක් d. n උක්ත වෙන්න ඕනි. එහෙනම් දෙපසම d ගෙන් බෙදන්න ඕන. t ඍණ a වත් d ගෙන් n ඍණ 1 වාරයක් d වත් d ගෙන් dd කැපිලා ගියා. n ඍණ 1 සමානයි t ඍණ a බෙදීම d. ඍණ 1 දැන් මෙහෙට දාමු ධන 1යි. t ඍණ a බෙදීම d ධන 1 සමානයි n. ඔන්න දැන් n සමානයි t ඍණ a බෙදීම d ධන 1. ඔන්න n උක්ත කරගත්තා. දැන් පුතේ රෝමිලාකම් 2 කියලා දාලා ඔය දීලා තියෙන අගයන් මේ සූත්‍රයට ආදේශ කරන්න ඕන. මේකට නෙමෙයි හොඳේ. මෙයා උක්ත කරන්න කියලානේ. හොයන්නත් ඕන එන්නේ. ඒතර මේ ගත්තු සූත්‍රය තමයි ආදේශ කරන්නේ. මෙන්න මෙයාට. මෙයාට අර ආදේශ කරන්න. දැන් රෝමිලාකම් 2 කියලා දාලා මේ උක්ත කරගත්තු සූත්‍රය ලියා ගන්න. n සමානයි t ඍණ a බෙදීම d ධන 1. උක්ත කරගත්තු සූත්‍රය ලියා ගත්තා. දැන් දීලා තියෙන අගයන් ආදේශ කරන්න. t ට 22යි. ඍණ a ට 10යි. බෙදීම d ට 3යි. ධන 1. හරි. දැන් සුළු කරලා විසඳලා ගන්න. 22න් 10ක් මුලින්ම අඩු කරගන්න ඕනි. 22න් 10ක් අඩු කරාම 12යි. ඊට පස්සේ 12 තුනෙන් බෙදන්න. 12 බෙදීම 3 ධන 1. 12 තුනෙන් බෙදලම 4යි. 4 ධන 1 5යි. ඔන්න n සමානයි 5යි. 7 වෙනි ගාන එහෙම කවුරුවත් උක්ත කරගන්න කියලා නෑ. එහෙනම් ඔහොම තියදී ආදේශ කරන්න. කවුරුවත් උක්ත කරන්න කියලා නෑනේ. 7 වෙනි ගාන ඔය විදිහටම ඔහොම තියදී ආදේශ කරලා එකගේ අගේ හොයාගන්න.
ප්‍රශ්නාංක 8 S සමානයි n බෙදීම දෙවරක් a ධන l සූත්‍රයේ ක්‍රම ඉලක්කම් 1 a උක්ත කරන්න ක්‍රම ඉලක්කම් 2 s 24යි n 6යි l 3ක් නම් a සොයන්න. හරි ඔතනින් ඉවරයි සූත්‍ර පාඩම. මෙයා එක බෙදීම f මෙතන f තියෙන්නේ සමානයි එක බෙදීම v ධන එක බෙදීම u සූත්‍ර පුතේ මෙන්න මේ අගයන් දීලා ආදේශ කරන්න. v වෙනුවට 20 එක බෙදීම 20 ධන එක බෙදීම u වෙනුවට 12 ආදේශ කරා. එක බෙදීම f මේ 20 12 ගන්න පොදු හරය කෝපෝපු එහෙමනේ හදන්නේ උත්තර කරගේ අගය හොයන්න නේ වණ පුතේ. එහෙනම් මෙතන 20 12 කෝපෝපු හොයන්න. 20 12 කෝපෝපු පොදු හරය. හරි ඕන්න 20 12 කෝපෝපු 20යි 12යි පැත්තකින් ලියාගත්තා. මේ දෙන්නම පුතේ බෙදා ගන්න පුළුවන් අපිට කීයද? 4න් එක සැරේ බෙදන්න පුළුවන් නේ. 4න් බෙදන්න පුළුවන්. 20ට 4 ඒවා 5යි 12ට 4 ඒවා 3යි. ආයෙත් බලන්න මේ දෙන්නම් බෙදන්න. බෑනේ. එහෙනම් මේ ඔක්කොම ගුණ කරන්න. 4 වරක් 5 20යි. 20 ඒව 3ක් 60යි. එහෙනම් පොදු හරය 60යි. කූපෝගු 60යි. විස්ස 60ක් වෙන්නේ පුතේ කීයෙන් ගුණ වෙලාද? මෙයාගේ 20 මෙතනදී 60ක් වෙලා. 20 40 60 තුනෙන්. තුන් වරක් එක 3යි. එහෙනම් උඩක් 3න් තුන් වරක් එක 3යි. 12 60ක් වෙන්නේ කීයෙන් ගුණ වෙලාද? 12 වරක් 5. 60යි. එහෙනම් එකත් 5න් ගුණ කරා එක් වරක් 5 5යි. ඕක පුතේ අර අපි මෙහෙම ගුණ කරන්නේ ඒක තමයි මම එක සැරේ ගුණ කරන්නේ. මේ එක සැරේ ගුණ කිරීම බැරි ළමයි නැවතත් මෙහෙම ලියලා ගුණ කරලා ගන්න. මේ පැත්තේ එක බෙදීම f 3යි 5යි 8 බෙදීම 60 එක බෙදීම f. හරි f මෙහෙට හරස් 60 මෙහෙට හරස්. හරස් ගුණිතය දාලා ගන්න දැන්. 60 වරක් එක 60යි f වරක් 8 8යි 60 වරක් එක 60 සමානයි f වරක් 8 8යි. දැන් දෙපසම 8ෙන් බෙදන්න. මේ පැත්තත් 8ෙන් 60ත් 8ෙන් 8යි 8යි කැපිලා ගියා. f සමානයි 60 බෙදීම 8යි කියන්නේ පුතේ අපිට 4ෙන් බෙදලා ගන්න පුළුවන්. 60 4ෙන් බෙදුනා 15යි 8 4ෙන් බෙදුනා 2යි 15 බෙදීම 2 තව සුළු කරමු. f සමානයි 15 බෙදීම 2 කියන එක පුතේ මිශ්‍ර සංඛ්‍යාවක් කරන මෙයා විෂම භාගයක්. 7යි 2කින් දෙවරක් 7 14යි 1යි. එහෙනම් f සමානයි 7යි 2කින් 1යි. ඕනනම් දශමයක් කරගන්න පුළුවන්. f සමානයි 7.5යි කියලා. මේ උත්තර දෙකෙන් ඕනම එකක්. මොකද අපිට කියලා නැහැ එහෙම මේ දශමයක් කරන්න. නේ? එක්ක මේ විදිහට මිශ්‍ර සංඛ්‍යාවක් එහෙම නැත්නම් දශම සංඛ්‍යාවක්. හරි. ඔන්න f සමානයි 7.5යි. අවසාන ගාන ඉක්මනට හදන්න. මේකේ ඒව උක්ත කරන්න ඕනි. ඒ උක්ත කරන්න
ඉක්මනින් හදලා ඉවර කරන්න. සූත්‍ර පාඩමත් ඉවරයි. 11:00 වෙලා. මේ ළමයි හැමෝම වීඩියෝ ඕෆ් කරගෙන. ටික දෙනෙක් ඉන්නේ. ටික දෙනයි. දරුවෝ වීඩියෝ ඔන් කරගන්න. මේකේ ඔක්කොම මේ අර අංක දරුවෝ අංක කේස් එක අංක ටික මම අර ඔයගොල්ලෝ ෆෝම් එක පිරෙව්වනේ. ඒ ළමයිට පුතේ අංකයක් මේ දාන්නම්. ඒ කියන්නේ ඔයාලගේ ගෲප් එකට මම මේ කල්පනා කරේ පේපර් ක්ලාස් ගෲප් එක දරුවෝ. පේපර් ක්ලාස් එකට දැන් ඊයේ බර ලොට් එකක් ඇඩ් වෙලා. නිකන් බලන්නකො ගෲප් එක පැත්තට ගිහිල්ලා ඇඩ් වෙලා කියන මම ඇඩ් කරා. හරිද? මේ ළමයි ස්ටේටස් දාලා බුදුම්බෝ ස්ටේටස් තිබ්බ බාරතෝගියා. දැක්කනේ? මේ ළමයි ඇත්තටම හොඳයි. ගොඩාක් ළමයි ස්ටේටස් දාලා තිබ්බා. සුපිරි නියමයි. ඒ කොමාරි ඒව දැකලා තවත් ළමයි ඇවිල්ලා තිබුණා. පේපර් ක්ලාස් එකට ගොඩක් අය ජොයින් වෙලා. දැන් කල්පනා කරේ පේපර් ක්ලාස් එකට අංකයක් දෙනවා කියන එක හරි අමාරු වැඩක්. මොකද දවසින් දවස මම අංක දෙන්නේ නැහැ. එක එකතු වෙනෝනේ. මේ ඒ නිසා පේපර් ක්ලාස් එකේ අංක සිස්ටම් එක හරියන එකක් නෑ වගේ කියලා තමයි මට හිතෙන්නේ. තියරි එක නම් අවුලක් නෑ. තියරි එක නම් මේ ඉන්න සෙට් එකක් තමයි හැමදාම ඉන්නේ. ඒ නිසා ගැටලුවක් නැහැ. මේකට අංකයක් දෙන්නම් මේ ළමයි අංක දාන්න ඕනේ. ෆෝම් එකේ ෆොටෝ එකක් දාන්නේ කොහොමද? පුතේ ෆොටෝ එකක් දාන්නේ අර අප්ලෝඩ් කියලා එක තියෙනවනේ. අප්ලෝඩ් එක ක්ලික් කරාට පස්සේ එතන ඕපන් වෙනවා පුතේ කැමරා එක ඕපන් වෙනවා නැත්නම් ඔයාලගේ ගැලරි එකෙන් තෝරගන්නත් පුළුවන්. හරිද? එහෙම කරගන්නත් පුළුවන්. මේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සමහර ළමයිට ඔය Google account මතක නැහැ. දැන් ඒ නිසා මම ඔය Google account මතක නැති නිසා Gmail මතක නැති නිසා Gmail එක අයින් කරා. දැන් නැත්නම් හැමෝටම Gmail නැතුව කියන්නේ Gmail එක තියෙනවා. අනිවාර්යෙන් පුතේ අපි ෆෝන් එකක් අලුතින් කඩෙන් ගත්තා නම් ඒ ෆෝන් එකට අනිවාර්යෙන් Gmail එකක් තියෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ කිසිම ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න බෑ. හරිද? ඒතකොට ඒ ෆෝන් එක අරගනිද්දි ඒ කඩේ මිනිස්සෙට කියලා හරි නැත්නම් අඳුරන කෙනෙක්ට කියලා හරි ඕගොල්ලෝ Gmail account එකක් ඕගොල්ලෝ හරි ඒ අය මේ හදලා දෙනවා. හරිද? ඒ account එකක් හදාගත්තට පස්සේ පුතේ Gmail account එකක් හදාගත්තට පස්සේ Gmail ඒ mail address එකයි password එකයි අනිවාර්යෙන් පුතේ ඕගොල්ලෝ මතකේ තියාගන්න. මතකේ තියාගන්න අමාරු වෙනම් කොහේ හරි පොලේක ලියලා පොතක ලියලා තියාගන්න. හරිද? මොකද මේ සියලු දේවල් පුතේ ඒකට අප්ලෝඩ් වෙනවා. දැන් හිතන්නකෝ ෆෝන් එක නැති වුණා කියලා. ඒ ෆෝන් එක නැති වුණොත් පුතේ ඕගොල්ලෝගේ අර Gmail account එක තියෙන අර තිබිච්ච number save කරපු සියලුම numbers ගන්න පුළුවන්. හරිද? දැන් මගේ මේ ෆෝන් එක නැතත් මම මේ ෆෝන් එක මාරු කරත් මට ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ මුගේ මම save කරලා තියෙන numbers පුතේ බරතොගයක්. ඔක්කොම numbers තියෙන 2000 ගන්න. හරිද? මේ ෆෝන් එක. මේ ෆෝන් එකේ නෙමෙයි තියෙන්නේ ඒක තියෙන Gmail එකේ. mail එකේ තමයි මම numbers ඔක්කොම save කරලා තියෙන්නේ මගේ Google account එකේ. එතකොට ඒකේ save කරලා තිබුණම මේ ෆෝන් එක මාරු කරත් මට ගැටලුවක් නැහැ. සියලුම numbers මට ආයෙ ගන්න පුළුවන්. ඒ නිසා හරි වාසියක් ඔය Gmail account එක තියෙන එක. හරිද? අනිවාර්යෙන් ඒක මතකේ තියාගන්න Gmail එක සහ ඒකේ password එක. එහෙම එකක් දන්නේ නැත්නම් පුතේ Gmail account එකක් ඕනනම් හදන විදිය හරි ලේසියි. යන්න මේක සර්ච් කරන Gmail කියලා Gmail sign up එකක් ගන්න. sign up. හරිද? sign in කියන්නේ තියෙන එකකට sign in වෙන එක. sign up කියන්නේ
අලුතින් එකක් හදා ගන්නවා. නැත්නම් create new gmail account කියලා දාන්නකෝ ඒත් හරි. එතකොට අලුතින් gmail account එකක් ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. හදලා ඒකේ ඒ Gmail එකට දෙන්න පුතේ ඕගොල්ලෝගේ ෆෝන් නම්බර් එක දැන් ඔය තියෙන ෆෝන් එකේ ෆෝන් නම්බර් එක දෙන්න. ඒකෙන් තමයි ඒකට තමයි වෙරිෆිකේෂන් කෝඩ් එකක් එන්නේ. වෙරිෆිකේෂන් කෝඩ් එකක් කියන්නේ මේ ෆෝන් එක ඔයාගේමද කියලා තහවුරු කරගන්න එක, වෙරිෆයි කරගන්න. හරිද? වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක ෆෝන් එකේ නම්බර් එක ගැහුවම එනවා. ඒ නම්බර් එක දුන්න පස්සේ කෝඩ් එකක් ආවා. ඒ කෝඩ් එක දෙන්න ඕන මේ මේකේ ඩිස්ප්ලේ වෙනවා වෙරිෆයි කරන කෝඩ් එක දාන්න කියලා. ඒ කෝඩ් එක දාලා වැඩේ කරගත්තම මේ Gmail account එකක් හැදෙනවා. හදිසියවත් Gmail account එකේ password අමතකුණත් පුතේ අර phone number එකට වෙනම කෝඩ් එකක් අරගෙන ඒ password එක නැතුව අලුත් password එකක් අපිට දාන්න පුළුවන්. හරිද? මේවා මේ දැන් 9 වසර ළමයි. මේවා 6 7 8 9 හැමෝටම මේ තාක්ෂණය ගැන කියලා දෙන්න ඕන නැත්නම් මොකද මේ දැන් යන සිස්ටම් එකත් එක්ක පුතේ අනිවාර්යෙන් තාක්ෂණය නැතුව බෑ. හරිද? ඒතර ඕගොල්ලෝ මේ තාක්ෂණය දැනගෙන ඉන්න. මම කල්පනාත් කරා ළමයිට 6 7 8 9 ඔක්කොම එක දවසක් දාලා මේ ළමයිට Gmail account එකක් හදාගන්න කොහොමද? ඊට පස්සේ Gmail account එකේ password එක අමතක නම් password එක දැනගන්නේ හොයාගන්නේ කොහොමද? අලුත් password එකක් දාගන්නේ කොහොමද? අන්න ඒ ගැන මම කියලා දෙන්න. එහෙම කියලා දෙන්න ඕන ළමයි චුට්ටක් ඉන්නවා නම් අත උස්සන්න. Gmail account එකක් හදාගන්න විදිය. ඊට පස්සේ අලුත් ඒකේ password එක දන්නේ නැත්නම් ඒක හොයාගන්න විදිය. දන්නේ නැති ළමයිට මට ඕන නම් කියලා දෙන්න පුළුවන් වෙනම Zoom meeting එකක් දාලා ඒකට වෙනම ක්ලාස් එකක් ICT වෙනම එකක් කරනවා. හරිද? එහෙම කියලා දෙන්න. දන්නවනේ සර්. ඔව් දන්න ළමයි ගැටලුවක් නැහැ. ගොඩක් ළමයි පිරිමි ළමයි එහෙම දන්නවා. සමහර සාමාන්‍ය ගෑල් ළමයි සමහර ළමයි තමයි දන්නේ නැත්තේ ඕක. හරිද? එහෙම නැත්නම් YouTube එකේ පවා වීඩියෝස් තියෙනවා. එහෙම බලන්න පුළුවන් නැත්නම් මට කියලා දෙන්නත් පුළුවන්. හරිද? මොකද දරුවෝ ඒව දැනගෙන ඉන්න ඕන. දැන් ඕගොල්ලන්ට එක්සෑම් මෙහෙම තියෙනවා. ඔය එක්සෑම් තියෙන විදිය අසාර්ථකයි. දකුණු පළාත් පේපර් එකේ ඊයේ තිබුණා. ඒ තිබිච්ච විදිය හරිම අසාර්ථකයි. අසාර්ථක වෙන්න හේතුව එක ළමයෙක්ට ඕන තරම් ලියන්න පුළුවන්. හරිද? ඒ වගේම බොරු ඩීටේල් පවා ඇතුළත් කරන්න පුළුවන්. හරිද? ඒ නිසා අසාර්ථකයි. ඒ වගේම කාලය නම් බැලන්ස් කරලා තියෙනවා පැය එකමාරක් කියන එක. ඒක කරගන්න පුළුවන්. නමුත් ළමයෙක්ට ඕනෑම වාර ගණනක් ලියන්න පුළුවන්. ඒතර ඒක එක අසාර්ථකත්වයක්. ඒ ඕනෑම වාර ගණනක් ලියන එක නැති කරන්න පුළුවන් Gmail account එකක් තියෙනවා. එතකොට මේල් හදිසියවත් පුතේ ඕගොල්ලන්ට එක විභාගයක් එකපාරක් කියලා ලියන්න ආවොත් අනිවාර්යෙන් Gmail account එකක් තියෙනවා. හරි? එහෙම එක්සෑම් එකක් තිබුණොත් අනිවාර්යෙන් Gmail account එකක් තියෙනවනේ. මොකද Gmail account එකෙන් තමයි එකපාරක්ද මේ ළමයා එක සැරයක් ලිව්වද කියන එක වෙරිෆයි කරගන්න. මේල් account එකෙන්. එනතන ඕගොල්ලෝ sign in වෙලා ෆෝන් එකේ sign in වෙලා තියෙන account එකේ. හරිද? එතකොට අනිවාර්යෙන් දැන් ඉදිරියට මේ විදිහට එක්සෑම් කරනවා නම් Gmail account එකක් හදාගෙන තිබීමක් වැදගත් වෙනවා. මම ඒ ගැන කියලා දෙන්නම්. ඊපස්සේ වෙලාවක හැමෝටම දවසක් දාලා ළමයි හැමෝටම Gmail account හදන විදිය ඒවා කියලා දෙන්න. ඊට පස්සේ තව මොනවා හරි ළමයි දැනගන්න ඕන නම් මට කියන්න. ඒ කියන්නේ මේ මොනවා හරි WhatsApp වල හරි ඕන දෙයක්. අද WhatsApp වල තව දෙයක් කියන්න ඕන. WhatsApp වල විශේෂයෙන් පුතේ ඔය WhatsApp වල මේ එක එක අය එක එක groups වලට add කරගන්න ඕනේ. ඒ group වලට add කරගන්න එක නවත්තන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. තමන්ගේ privacy එක වෙනස් කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ තව කෙනෙක් අපේ group එක අපිව වෙන group එකකට add කරගන්න එක නවත්තන්න පුළුවන්. හැබැයි එහෙම වුණාට පස්සේ ඒක ඒ privacy මේ තියෙන පොඩි ටික් එකක් දාගන්න. එහෙම එකක් තියෙන. ඒක දාගත්තට පස්සේ ඕන කෙනෙක්ට වුණත් දැන් හිතන්න මට ඔයාව වෙන group එකකට add කරගන්න. මගේ ක්ලාස් එකට. ඒතර මටත් බෑ. ඒතර මම කරන්න ඕන මම ඔයාලට invitation link එකක් එවනවා. අන්න ඒ හරහා තමයි join වෙන්න වෙන්නේ. හරිද? හැබැයි ඒක එක අතකින් හොඳයි. මේ හැමෝම නැත්තම් එක එක groups වලට add කරගන්නවා. එහෙම add වුණත් සමහර ළමයි දන්නේ නැහැ group එකකින් කොහොමද ඉවත් වෙන්නේ, leave වෙන්නේ කොහොමද කියලා. ඒක දන්නේ නැහැ සමහරවල්. ඉතින් මම කල්පනා කරා ඔය සියලුම ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ටික මට දාන්න. සර් මෙහෙම කරගන්නේ කොහොමද? මේකක් මේ වගේ දෙයක් කරගන්නේ කොහොමද? හරිද? එතකොට ඒව ඕනනම් ඒවට විසඳුම් හොයලා මේ මම වීඩියෝ එකක් කරන්නම් වෙනම වීඩියෝ එකක් YouTube නැතුව ලයිව් කරන්නම් හැමෝටම එක සැරේ මොකද මේක කරගෙන යන්න ඕන. ඒ නිසා හැමෝටම කරගන්න පුළුවන් විදිහට ඒ වගේ මම දවසක් දාලා උදේවරුවක් දාලා කරලා දෙන්නම්. හරිද? ඕගොල්ලෝ දරුවෝ දැන් තාක්ෂණෙත් එක්ක ඉදිරියට යද්දී ඕගොල්ලෝ ඉදිරියට යන්න ඕන.
මේවා තාක්ෂණයෙන් කරන්නේ. ඉතින් ඕගොල්ලෝ නිකන් මුකුත් දන්නේ නැහැ වගේ ඉඳලා හරියන්නේ නැහැ. ඕගොල්ලෝ හැමදේම ඉගෙන ගන්නවා. හරි. තොරතුරු සංනිවේදන තාක්ෂණේ ඉගෙන ගන්නවා. දැන් ඉඳලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔය දැන් මම දරුවෝ ඕගොල්ලන්ට එක්සෑම් දෙනවා. ඉතින් මමත් ඒ වගේ එක්සෑම් එකක් කරා. ඕගොල්ලෝ ඒ දකුණු පළාතෙන් තිබිච්ච වගේ එකක් මමත් හැදුවා. හරි. මම ඉතින් ඕවා දන්න නිසා ගැටලුවක් නැහැ. ඒවා අපි කැම්පස් එකේ කරලා ඉතින් ඕවා දන්නවා. හරිද? ඒ නිසා දන්න නිසා ඕගොල්ලන්ට දඩස් ගාලා දුන්නා. ඕක තව ටයිමින් සෙට් කරන්න පුළුවන්. ඒ කියන්නේ දකුණු පළාතින්වත් එහෙම සෙට් කරලා තිබුණේ නැහැ. මම ටයිමින් සෙට් කරලා දෙයි කියලා. ඒකේ තිබ්බේ අර ටයිම් එක මේක ඕෆ් කරන එකයි ඔන් කරන එකයි විතරයි. එහෙම නැතුව ටයිම් එක ගත වෙන විදිහට අඩු වෙන විදිහට හදන්න පුළුවන්. ඒකට පොඩි මුදලක් ගෙවලා තමයි ඒක ගන්න ඕන. ඒක මම මේ ෆ්‍රී දෙතුන් පාරක් දුන්නා. ඒක මේ කරාට හරියන්නේ නැහැ. ෆ්‍රී දෙන එකක් තියෙනවා. හරිද? ඒක ඕනේ නැහැ. එහෙම නැතුව අපි ඉදිරියටත් එක්සෑම් කරන්නේ ওই විදිහට. ඔය විදිහට එක්සෑම් කරනවා මේ Gmail එකක් හදාගෙන තියාගෙන එක වටනවා පුතේ. මොකද ඕගොල්ලෝගේ ඩීටේල් ගනිද්දී වුණත් Gmail account එකක් තියෙනවා. මම ඒ ගැන අනිවාර්යෙන් වීඩියෝ එකකින් කරන්නම්. අපි අලුත් පාඩම් පටන් ගමුද? නැත්නම් ලබන සතියේ පටන් ගමුද? ලබන සතියේ. පටන් ගන්නවා. හරි. අපිට ගැටලුවක් නැහැ. අපි මේ වෙද්දී සර් මේ ගාන සාකච්ඡා කරනවා. එක ගානක් තියෙනවා මටන්නේ. එක ගානක් තියෙනවා කිව්වේ. සර් ගාන සාකච්ඡා කරේ නැහනේ. හරි. අන්තිම එක. හරි. මේක සාකච්ඡා කරමු. ඒ සමාන n බෙදීම දෙවරක් ඒ දන l සූත්‍රයේ ඒක උක්ත කරගන්න ඕනේ. ඔන්න රෝමි ලකම් 1 s සමානයි n බෙදීම දෙවරක් ඒ දන l සූත්‍රය. දෙක හරස් ගුණ කරාම 2s සමානයි ඒ දන l. n වාරයක් ඒ දන l. ඒනේ උක්ත වෙන්න ඕන. දෙපසම n ගෙන් බෙදෙන. 2s උත් n ගෙන් n වාරයක් ඒ දන l වත් n ගෙන්. n කැපිලා ගියා. ඒ දන l සමානයි 2s බෙදීම n. ධන l ව දාන්න මේ පැත්තට. ඒතර 2s බෙදීම n වෙන l සමානයි සිම්පල් a. a සමානයි 2s බෙදීම 2s බෙදීම n ඍණ n. හරි. රෝමි ලක්ෂණ දෙක ආදේශ කරන්න ඕන. දැන් මේක ආයෙ ලියා ගන්න. a සමානයි 2s බෙදීම n ඍණ l සූත්‍රය ලියා ගත්තා. දෙවරක් s වෙනුවට 24 බෙදීම n වෙනුවට 6 අඩු කිරීම l වෙනුවට 3. දෙවරක් 24 24 දෙකක් 48 බෙදීම 6 ඍණ 3. 48 6ෙන් බෙදන්න 6 වරක් 8 48යි. 8 ඍණ 3. 8ෙන් 3ක් අඩු කරා ඔන්න සිම්පල් a සමානයි 5යි. ඔයගොල්ලන් ඊට 5ක් ගත්තොත් මම අත උස්සන්න. හරි. මේ